ආදරණීය දුවේ පුතේ ඔයගොල්ලෝ දන්නවා ෆ්‍රී වෙබිනාර් සීරීස් එකෙන් පස්සේ අපි තියරි ක්ලාස් එකකුත් පේපර් ක්ලාස් එකකුත් පටන් ගන්න තීරණය කරා. ඒකෙදී ඔයගොල්ලන්ගෙන් අපි තොරතුරු රික්වෙස්ට් කරා කවුද සහභාගී වෙන්නේ කියලා. ඔව් දැනටමත් බොහොමයක් පිරිසක් සහභාගී වෙන්න බවට අපිට දැනුම් දීලා තියෙනවා. 100 දෙනෙක් පමණ රෙජිස්ටර් වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ සිංහල මීඩියම් කට්ටිය එන්රෝල් වෙනවා තියෙනවා අඩුයි. ඒක නිසා අපිට ටිකක් ප්‍රශ්නයක් මතුවෙනවා කොහොමද අඩු පිරිසකට ඉතාමත් අඩු පිරිසක් ඉන්නේ තවත් පන්ති දෙකක් පවත්වා ගන්න කෙසේද කියන එක. ඒ කෙසේ වෙතත් ඉංග්‍රීසි මාධ්‍ය මූලික කරගෙන මම උගන්වන විලාසයක් තියෙනවානේ. ඒක හැමෝම දන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඒක. ඒ විදිය වෙනස් කරන්න මම කැමති නැහැ. ඒ විදියෙන් මම ගොඩක් ළමයි ඉස්සරහට ගෙනිහිල්ලා තියෙනවා. ඉතින් මේක සිංහල මාධ්‍ය ළමයිනුත් බලන්න රෙජිස්ටර් වෙච්ච කට්ටිය මේ විදිහට තමයි මම පේපර් ක්ලාස් එකේ උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට සෙට් වෙනවා නම් ඉන්න නැත්තම් තවත් යම් යම් පේපර් ක්ලාස් තියෙනවා රටේ විවිධ ගුරුවරුන් උගන්වන ඒගොල්ලෝ මීට වඩා හොඳට උගන්වනවා කියලා ඔයගොල්ලන්ට හිතනවා නම් ඔයගොල්ලෝ ඒවට සහභාගී වෙන්න. කිසිම තරහක් නැහැ දුවේ පුතේ. ඊටමත් අඩු මුදලකට ඔයගොල්ලෝ වෙනුවෙන් මේක කරන්න මම තීරණය කරේ. මේ හැමෝගෙම සුබසිද්ධිය හිතලා පේපර් කරන විදිහ තියරි පන්තිය කොහොමද ඉංග්‍රීසි මීඩියම් බේස් කරගෙන කරපු තැනින් අත පටන් ගන්නවා. එතකොට සිංහල මාධ්‍යයේ තියරි පන්තියක් පටන් ගන්නවද නැද්ද කියන එක අපි තවම තීරණය කරලා නැහැ. ළමයින්ගේ සහභාගීත්වය ඉතාමත් අඩු නිසා. නමුත් ඉංග්‍රීසි මාධ්‍යයේ තියරි පන්තිය තාම දිනයන් කන්ෆර්ම් කරලා නැහැ. ඉදිරි දින දෙක ඇතුළත මේ දේවල් සියල්ලම දැනුම් දෙන්නම් WhatsApp මාර්ගයෙන් අලුත් ගෲප් එකක් හදලා හැමෝටම ඒ අදාළ රෙජිස්ටර් වෙච්ච ළමයින්ට මේ විදිහට තමයි කොහොම හරි ක්ලාස් එක අපි කරන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. රයිට් මම ඒකට තෝරගත්තා පහුගිය දශකයේ තිබ්බ ටිකක් අසීරු ගණයේ MCQ 5ක්. We'll see how to solve these kinds of MCQs. If these kinds of MCQ always comes under any paper, it doesn't mean 2021, 2022, never mind, whatever. These kinds of MCQ are very compulsory. Right, let's move to the first question, which is in the 2019 question paper. And question number 19. This one is question number 19. Let's focus on it. Okay. Right. A mixture of A and D was introduced into rigid evacuated container at the temperature T. Right. At this temperature, both A and D decompose according to the elementary reactions given below. Can point out that this is an elementary reaction. It means it's a single step. තනි පියවර ප්‍රතික්‍රියාවක්. සහ මේ A සහ D දෙන්නම සම්පූර්ණයෙන්ම decompose වෙනවා. Completely decompose. Right? දැන් අපි initially ගත්තොත් initially මෙන්න මේ vessel එකේ A and B ඉන්නවා. Right? And the pressure, the initial pressure of the container is P. Initial pressure is P. Right? Initial pressure is P. Only A and B was there. Right? After the completion, it means A and D completely decompose into B and C. Now in the rigid container, only B and C is occur. Now the pressure is 2.7 P. Right? Then the initial rate of the decomposition of A at this temperature is. They are asking about the initial rate. That is the question. මේ වගේ ප්‍රශ්නයක් ආවහම මේවා හරි කොමන් ප්‍රශ්න. මේක අලුතින් 2013 ඉඳන් තමයි මේක එන්න පටන් ගත්තේ මේ වගේ ප්‍රශ්න දිගින් දිගටම ආවා. මේක හරි ඉතින් ඒ වගේ පාස් පේපර්ස් කරපු ළමයෙක්ට මේ වගේ ප්‍රශ්න නිතර දකින්න ලැබුණ නිසා මම හිතන්නේ එහෙම කරපු ළමයෙක්ට මේක අසීරු වෙන්න උනා කියලා. නමුත් මම දන්න තරමින් අයිලන්ඩ් ෆස්ට් වෙච්ච ළමයා පවා මේ ප්‍රශ්නේ වරද්දලා තිබ්බා. right, let's see. අපි බලමු මේ විදියට. අපි මෙහෙම කරමු. A and B ඉනිෂියලි ඉන්නේ මේකේ. මම A ගේ ඉනිෂියල් ප්‍රෙෂර් එක PA කියන එකට x කියලා දා ගන්නවා. B කියන එකට B ගේ පාර්ෂල් ප්‍රෙෂර් එක y කියලා දා ගන්නවා.
හරිද? ඒ කියන්නේ PA + PB තමයි P වෙන්නේ. මේ partial pressures දෙක දාගන්න. මොකද initially A and B නේ ඉන්නේ. ඊට පස්සේ මේක convert වෙනවා. decompose වුණාම B and C තමයි හැදෙන්නේ. fully decompose වෙනවා. එතකොට අපි බලමුකෝ දැන් මේ විදිහට ලියමු. දැන් අපි මෙහෙම කරමු. දැන් මේ elementary reactions නේ. එතකොට 2A B 3C වෙනවා. right? ඒ වගේම D B 2C වෙනවා. let's write like this. මම මේ MCQ එකක් නේ. නමුත් මේවා මේ හිතෙන් ලියන්න ඕන දේවල්. නමුත් අර ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන නිසා ඉතින් කරන්න දෙයක් නැති නිසා ලියනවා. initial pressure. ඊට පස්සේ pressure change. final pressure. ඔය වගේ වාක්‍ය තුනක් තමන්ගේ ඔළුවේ හැම වෙලාවෙම තියෙන්න ඕනේ. initial pressure එක මේ භාජනයේ මේ වෙසල් එකේ P නේ. නමුත් ඒකේ initial pressure එක මම දැම්මේ x කියලා. මම ඒ යටින් x ලියනවා. initially B and initially ඉන්නේ කවුද? sorry මෙතන D මෙතන D ඉන්නේ. not මේ B D. එතකොට initially D ඉන්නකොට එයාගේ initial pressure එක y. මේගොල්ලෝ නෑ. right. මේගොල්ලෝ නෑ. ඊට පස්සේ මෙතන pressure එක change වෙනවා කියන්නේ completely මේගොල්ලෝ මේ මැද පෙළිය තමයි හැම වෙලාවෙම the middle line is related to the reaction according to the stoichiometry. හරිද? stoichiometry අනුව තමයි මේ reaction එක සිද්ධ වෙන්නේ මේ pressure change එක. and reaction. This is the middle line is related to the reaction according to the stoichiometry. එතකොට ඒ complete decompose වෙනවා කියන්නේ ඒ කියන්නේ ඒ සම්පූර්ණයෙන්ම B and C වලට dissociate වෙනවා completely. එතකොට ඒ දැන් නැහැ. ඒ කියන්නේ pressure x ඒ කියන්නේ ඒ කියන එක complete dissociate වෙනවා කියන්නේ x කියන pressure එකම අඩු වෙනවා, reduce වෙනවා. pressure change එක x. ඒක නිසා stoichiometry එකට අනුව මේක සිද්ධ වෙන්නේ. එතකොට මේක x/2 මේක x/2 divide by 3. x/2 multiply by 3. So, the final pressure is initial pressure is x, pressure change was x, final pressure should be 0 A. B I will write as a decimal 0.5x 1.5x. I wrote same thing as the decimal. Right. Now see the y. What happened to y? D also decomposed completely. Then the pressure change also y. This should be y. This is 2y. And the final pressure should be y minus y is 0. This is y. This is 2y. Right. Again මෙන්න මේ finally කියන්නේ මේ reaction එක සම්පූර්ණයෙන්ම completely ඉවර වුණාට පස්සේ B and C නේ හැදෙන්නේ. B and C නේ. ඒගොල්ලන්ගේ pressure එක 2.75. ඒගොල්ලන්ගේ partial pressures තමයි මේ දීලා තියෙන්නේ x and y වලට relate කරලා. ඉතින් අපිට මෙහෙම ලියන්න පුළුවන් මේ විදියට 0.5x plus 1.5x means 2x. 2x plus y times 2y. It means 3y equal to 2.7p. No. Now after completion B and C is there. The partial pressures of these things are like this. The sum of those partial pressures equal to the total pressure. It's very simple. Initial pressure is P. It generates from what? PA plus PB. එතකොට x දාන y තමයි P වෙන්නේ. x plus y equal to P. ඔන්න ඔය ටික ලේසි. ඊට පස්සේ අපි වෙනම ටිකක් මෙතනින් කරමු. දැන් ඊට පස්සේ අන රේට් එකනේ. initial rate of decomposition of A. A. දැන් අපිට ලියන්න මේ විදිහට R equals elementary no. This is elementary reaction. කොහොමද මේ MCQ වල elementary reactions තමයි ගණන් හදන්න දෙන්නේ නේද? වෙනව දෙන්න බෑනේ. මොකද elementary නොවනේවට අපිට stoichiometry එක දාන්න බෑ මෙතනට. ඕඩර් එකට දාන්න බෑ stoichiometry එක. elementary නොවනේවට. elementary නැත්තම් බෑ. single step නොවනේවට, තනි පියවර නොවනේවට එහෙම බෑ. ඒතර ඒවා experiment කරලා හොයන්න ඕනේ. ඒවා ඉතින් මෙතන කර කර ඉන්න බෑනේ මේවා MCQ නේ. හරි මේක තමයි ඒක. ඒ වගේ මොකද දන්නවා PV equals nRT, P equals n over VRT, V එක යකට දැම්මා. P equals CRT. n over V means C no, concentration no. We all know that. Right. If you get the C into the subject, C equals P over RT. Right. Right. The concentration equal to the pressure over RT. It means the concentration of A means
partial pressure of A over RT. Let's write that. R equals K1. Now K1 no. A concentration of A means P over RT means PA over RT. A වල concentration එක ගහන්නේ. එතකොට A වල A ගේ partial pressure එක over RT. Right? partial pressure කියන්නේ මේ ආංශික පීඩනය. Right. ඊට පස්සේ PA කියන එක මොකක්ද initial එකේ? මේකේ initial PA මම දැන් x කියලා. අපි දාමු මේක x කියලාද? R equals K1 x over RT square. ඔච්චරයි. ඉතින් දෙයියනේ මේ x කියන පදේ මෙතනින් හොයාගත්තා නම් මෙන්න මේ ඉක්වේෂන් දෙකකින් වැඩි ඉවරයි. කොහොමද x ගන්නෙ දැන්? හිතන්නකෝ දැන් ආන්සර් ෂීට් එකේදී p ඉන්නවා. ඒතර p වයින් කරන්න බෑනේ මේක ඩිවයිඩ් කරන්න බෑ. ඩිවයිඩ් කරන්න එපා ඉතින්. ඒක කරොත් p එක කැන්සල් අවුට් වෙනවනේ. ඒතර x ව ඕනේ p ඉන්න ඕනේ. ඒ කියන්නේ y වයින් කරන්න දී. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම 3න් වැඩි කරගත්තොත් ලේසියි වැඩි නේද? ඒතර මේ ඔක්කොම 3x 3y 3p වෙනවනේ. එහෙම කළා ඒතර මම අරගන්නම් 3x 3y 3p. ඊට පස්සේ මෙන්න මේ එක මේක මම 3 කියලා දාන්න 3 minus 1 ගන්න 3 minus 1 එක ගන්න 3p 2.7p කියන අඩු 0.3p මෙතන 3x 2x එකකින් සබ්ස්ට්‍රැක්ට් කරාම x 3y 3y 0 ඒ කියන්නේ x කියන්නේ 0.3p දැන් උත්තරේ පේන්න ඕනේ මේ තියෙන උත්තරේ දාන්න කොන්න නිකමට r equals k1 x වෙනකොට දානවා 0.3p ස්ක්වයර් එක ඔක්කොම rt තියෙනවා දැන් නේ rt එතනනේ රයිට් සම්පූර්ණ වරහ. එතන 0.3p වල ස්ක්වයර් කියන්නේ 0.09 ගාන හරි ඉවරයි. උත්තරේ 3. හරි ලේසි. ලේසි කියන්නේ ඉතින් මේව ප්‍රැක්ටිස් කරාම තමයි ලේසි වෙන්නේ. රයිට්. අපි යමු ඊළඟ එකට. Right. 31. This one is 2070, right? 2070. It's a very good question. Right? You can see the variation of standard Gibbs energy of A to B with extent of reaction at two temperatures T1, T2. T2 higher than T1, right? And constant pressure in the shown figure. Right? Make a Gibbs energy graph එක දීලා තියෙනවා. හරිද? එතකොට Gibbs energy graph එකක් දීලා තිබ්බහම හරි හොයාගන්න ඒ කියන්නේ ඔයගොල්ලෝගේ සිලබස් එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ Gibbs energy graph එකක මේ lowest point එක මෙන්න මේ lowest ඒ කියන්නේ ඕනම graph එකක මේ lowest end එක තියෙනවනේ ඒ end එක තමයි equilibrium point එක. ඒ කියන්නේ මේක තමයි මේකේ මෙන්න මෙතන එක. මේ points දෙක තමයි equilibrium එක. equilibrium point එක. එච්චරයි ඉතින් දැනගන්න තියෙන්නේ. ඒක identify කරගත්තා නම් වැඩේ ඉවරයි. Right? බලමු. Equilibrium constant at T2 is greater than that at T1. Let's write the equilibrium equation for that Kc. Kc equal for this reaction B over C. B over A. ඕන කෙනෙක් දන්නද? ඕව මොකක්ද? A වල B කී concentration එක over A ගේ concentration එක. ඉතින් බලමු දැන් T2 දැන් අහන්නේ T2 එක greater than T2 වල බලමු. T2 වල product concentration එක මෙයට තියෙන. කියන්නේ මේ ඇවිල්ලා energy x axis එකේ තියෙන energy y axis එකෙන් තියෙන reaction coordinate එක reaction කියන්නේ ප්‍රතික්‍රියා කණ්ඩායමය ප්‍රතික්‍රියාව සිද්ධ වෙන විදිය කියන්නේ reactant ප්‍රමාණය මේ අවස්ථාවේ මේ පැත්තේ සලකුණු වෙන්නේ මේ පැත්තේ product ප්‍රමාණය. එතකොට product එක කියන්නේ කවුද? B නෝ. මෙයා තමයි A. okay. එතකොට product ප්‍රමාණය මේ T2 graph එක බලන්න මේක T2 graph එක මේක. ඒතර equilibrium එකේදී B ගේ concentration එක නේද වැඩි. මේ පැත්ත දකුණු පැත්තට බර වෙලා කියලා S පේනවනේ ඔයාලට පේනවනේ. දකුණට බරයි. ඒ කියන්නේ T2 වල B වැඩි. පැහැදිලිව පේනවා. T1 ට වඩා මොකද T1 වල බලන්නකො. T1 වල B ප්‍රමාණය අඩුයි. නමුත් reactant ප්‍රමාණය වැඩි. එක පැත්තක් බලනවම ඇති. product quantity එක වැඩි මේ. මෙතන T2 වල product quantity එක B වැඩි මේ. product quantity වැඩි. මෙතන අඩුයි. T1 වල අඩුයි. TKT. මේක T1 graph එක තමයි මේ තියෙන්නේ මේ උඩින් තියෙන්නේ. මේ T2 graph එක. හරි. එතකොට පැහැදිලිවම Kc T2 වල වැඩිනේ. Equilibrium constant T2 is greater than that of T1 කියන හරියදී සරල දෙයක්. The reaction is endothermic. ඔන්නෝක තමයි කැඩලුව.
මේක අයිඩෙන්ටිෆයි කර ගන්න ඕනේ තවත් දෙකනේ. ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක අයිඩෙන්ටිෆයි කර ගන්නවා වගේම තවත් දෙයක් ඔයගොල්ලෝ අයිඩෙන්ටිෆයි කර ගන්න ඕනේ ඩෙල්ටා G graph එකක ඩෙල් G එනර්ජි එකක. ඒ කියන්නේ කවුද බලන්න ඕනේ ඔයගොල්ලෝ හැම වෙලාවෙම මෙතන උඩින් ඉන්නේ. මෙන්න මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එකයි අතර ඩිෆරන්ස් එක බලන්න ඕනේ. මොකද this is product no. We know that delta G equals G product minus G reactants. That is the equation. ඒක delta H ටත් ඔහොමයි delta G ටත් ඔහොමයි delta S ටත් ඔහොම තමයි එන්නේ. එතකොට product minus R මේ product of G product react කියන්නේ delta G of product delta G of, sorry not Gibbs energy of product Gibbs energy of reactants. Gibbs ශක්තිය product පළවල සහ Gibbs ශක්තිය ප්‍රතික්‍රියකවල වෙනස තමයි මේකෙන් ගන්න. එතකොට පේනවා reactant වල point එක උඩින් තියෙනවා කියලා පේනවනේ. තන් දෙකේදී මෙහෙමයි මේ පහළ T2 වෙලත් ඒක උඩින් තියෙන්නේ මේ reactant පැත්ත උඩින් තියෙන. ඒ කියන්නේ මෙතන point එකයි මෙතන point එකයි ගත්තොත් මෙයා උඩින් ඉන්නේ. ඒ කියන්නේ reactant එක හැම වෙලාවෙම ඒ කියන්නේ temperature එක වෙනස් වුණත් හැම වෙලාවෙම මේ G of R වැඩි. ඒ කියන්නේ අපිට උත්තරේ එන්නේ මේ A and B මොකද එකම රියැක්ෂන් එකනේ මේක. ටෙම්පරේචර් එක වැඩි කරත් අඩු වෙලා තිබ්බත් ඒ කියන්නේ T2 වෙලාවෙත් T1 වෙලාවෙත් හැම වෙලාවෙම ඩෙල්ටා G එන්නේ කීයද උත්තරේ? මයිනස් එකක් නේද? මයිනස් වැලියු එකක් නේ මොකද? ප්‍රොඩක්ට් ගන්න අඩුයිනේ. අඩු උත්තරයකින් ලොකු උත්තරයක් අඩු කරාම උත්තරෙන් මයිනස් උත්තරයක්. ඒක තමයි අපි දැනගන්න. ඒක ඩෙල්ටා G මේ රියැක්ෂන් එකේ මයිනස්. ටෙම්පරේචර් එක වැඩි වෙලාවෙත් අඩු වෙලාවෙත් මයිනස්. එච්චරයි දැනගන්න. දැන් බලමු the reaction is endothermic ද කියලා අහනවා. එතකොට මේ වගේ ප්‍රශ්නට උත්තර ලියන්න ඔයාලට ෆැක්ටර්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ලේ චැටලිය. ලේ චැටලිය මූල ධර්මය, ලේ චැටලි principle, චැටලිය. And the data given by the equation. ඔය ටික ඕනේ. ඔය දෙක තමයි වත් සර්කිල් ගන්න ඕනේ. මොකද ලේ චැටලියයි දෙක එකට එකද කම්බයින් කරලා තමයි උත්තරේ ගන්න තියෙන්නේ. data මේ ගානේ data එකයි මේ. මොකද ගානේ data එක T2 times more than T1. ඒක තමයි data එක. ඒ වෙලාවේ product concentration එක B ගේ concentration එක high. T2 temperature එක වැඩි වුණාම temperature එක වැඩි වෙලාවේ B product concentration increase වෙනවා. ඒක තමයි data එක දීලා තියෙන ගානේ. ඒක පේනවනේ අපිට මේ T2 වල product එක වැඩි. T1 ට comparatively. Le Chatelier principle එකේ මොකද්ද කියන්නේ? Le Chatelier මොකද්ද කියන්නේ? ඒක මම කටින් කියන්නම්. Le Chatelier මොකද්ද කිව්වේ? If the temperature of a equilibrium system increases, to reduce that increased temperature, the equilibrium system move towards the endothermic direction. යම්කිසි සමතුලිත පද්ධතියක උෂ්ණත්වය වැඩි කරොත් ඒ වැඩි වූ උෂ්ණත්වය අඩු කරගන්න එයා යන්නේ endothermic පැත්තට. ඒ කියන්නේ තාප අවශෝෂක පැත්තට. ඒ කියන්නේ ඒ දෙක එකතු කරන්න. දැන් උෂ්ණත්වය වැඩි කරලානේ මේක දීනේ T2 කරාම ටෙම්පරේචර් එක වැඩි කරලානේ දීනේ අතරම T2 වැඩි කරලා. එතකොට T2 වැඩි කරාම ප්‍රොඩක්ට් වැඩි වෙලා තියෙනවා. එතකොට ප්‍රොඩක්ට් වැඩි වෙච්ච පැත්තට තමයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ මේක ගිහින් තියෙන්නේ AB රියැක්ෂන් එක මේ පැත්තට. ඒ කියන්නේ ඩේටලි කියනවා ටෙම්පරේචර් එක වැඩි කරොත් යන්නේ අඩු කර ගැනීම සඳහා එන්ඩෝතර්මික් පැත්තටලු. ඒ දෙක එකතු වුනහම අපිට තේරෙනවා ඉදිරි ෆෝවර්ඩ් රියැක්ෂන් එක ඩෙල්ටා H θ ප්ලස් වෙන්න ඕනේ කියන එක. ඒ දෙක කම්බයින් කරලා තමයි ගන්න ඕනේ. හරි. සමහර ළමයි හිතන් ඉන්නවා වැරදි දෙයක් එන්ඩෝතර්මික් පැත්ත තමයි හැම වෙලාවෙම පිටිපස්ස කියලා හිතන් ඉන්නවා. ඒ කියන්නේ ඉක්විලිබ්‍රියම් රියැක්ෂන් එකක බෑක්වර්ඩ් රියැක්ෂන් එක තමයි එන්ඩෝතර්මික් කියලා හිතන් ඉන්න බොරු මතයක් තියෙනවා. ඒක වැරදි ඈ. forward reaction එක also can be endothermic. This is a very good example for that. Okay, how we can get that? Combining the Le Chatelier principle with the data given in the equation. ඔය දෙක එකතු කරොත් උත්තරේ ගන්න පුළුවන්. එතකොට the reaction is endothermic කියන එකත් හරි. The reaction has a positive delta S theta value. ඒක කොහොමද හොයන්නේ? ඒක හොයන්න ඉතින් තමන් දැන් මොකද reaction එක දිහා බලලා ගන්න බෑ. සාමාන්‍යයෙන් දැන් මේක ගෑස් වෙලා මේක solid වුණා නම් B solid වුණා නම් ඔන්න එහෙනම් කියන්න බෑ delta S theta positive කියලා negative කියලා කියන්න තිබ්බා. මොකද ගෑස් solid වෙනවා කියන්නේ randomness එක අඩු වෙනවා. reduce වෙනවා. එතකොට අපිට පුළුවන් delta S theta minus වෙනවා කියලා කියන්න. නමුත් දැන් ඒක එහෙම නෙමෙයිනේ මේක. මේක එහෙම නෑ. ඔක දෙපැත්තම ගෑස් molecules ගානත් equal. ඒකට ඒක කතා කරන්න බෑ. එතකොට අපිට delta G equation එකට යන්න වෙනවා. delta G equals delta H negative delta S T. delta G value එක හැම වෙලාවෙම minus කියලා අපි දැක්කම minus.
ඩෙල්ටා H වැලියු එකත් අපි ඩෙඩියුස් කරා පොසිටිව් කියලා. ඩෙල්ටා S නෙගටිව් ඩෙල්ටා ST දාන්න නැහැ ඒක. ඒක තමයි හොයන්නේ. ප්ලස් එක දාන්නකො මේ පැත්තට. එතකොට මයිනස් ප්ලස් එක මෙහෙට ආවම ආයිත් මයිනස් වෙනවා. නෙගටිව් ඩෙල්ටා ST. මයිනස් මයිනස් කොහොමත් මයිනස් වැලියු එකක් අඩු කරාම මයිනස් වැලියු එකකින් උත්තරෙත් මයිනස්. අඩු කරන්න නෙන්නේ මෙතනට. හරිද? ඍණ 100යි මෙතන තියෙන්නේ කියලා. මෙතන ධන 50 නම් ධන 50 මෙහෙට ආවම නෙගටිව් 50. නෙගටිව් 50 නෙගටිව් 100 නෙගටිව් 150 වගේ. ඒ කියන්නේ උත්තරේ මං කියන්නේ. එතකොට නෙගටිව් ඩෙල්ටා ST නෙගටිව් ටු නෙගටිව් ක්‍රොස් අවුට් වෙනවා. එතකොට t කියන්නේ always a positive value. Then therefore delta S should be definitely positive. The reaction has a positive delta S value කියන එක හරි. හරිම ලේසි මේවා. The reaction is exothermic. අලි බොරුවා. positive කියලා endothermic කියලා පවාගත්තනේ උත්තරේ 5. right. 31 2017. okay ඊළඟට අපි යමු මේක මම ටිකක් වේගෙන් කරන්නේ මේ අඩු වෙලා ඉක්මනට කරන්න ඕන නිසා. වෙලාව ඉතින් වේගෙන් කිව්වා කියලා ඉතින් ඕක තමයි ඉතින් ඔයාට වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කර අහන්න. එතකොට හොඳට තේරුම් ගන්න පුළුවන්. කොහොමද අපි ක්ලාස් එකේ වීඩියෝ සතියක් විතර වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයගලන්ට ඕන දෙයක් පෝස්ට් කර ඒව පිළිබඳව හොඳට ඉගෙන ගන්න ළමයෙක්ට නියම වැඩක් මේක. මොකද මෙතනදී මම මේ කවදාවත් මේ මම හදන මොඩල් පේපර්ස් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කරන්නේ කොහොමද A level paper එක මොකද තව මාසෙකින් මම දෙනවා A level paper එක සඳහා 2021 වලට එන්න පුළුවන් දේවල් සහිත ලයිස්තුවක් සහ කරන්න ඕන දේවල් ඔක්කොම. ඒතර ඒ සම්බන්ධ දේවලුත් අපි ඊළඟ මාසෙ ඉඳන් කරනවා. හරි එතකොට ඒක කෙලින්ම ඩයිරෙක්ට් වෙන්නේ පේපර් එකටම තමයි ආයිති. කතා කරන්න දෙයක් නැහැ ඒක සම්බන්ධව. ඒක අපි කරලා බලමුකෝ ඉතින්. හරි ඕගොල්ලන්ගේ විශ්වාසය ගැන මම ගොඩක් සතුටු වෙනවා මාකේරිය තබපු පොඩි කාලයකින්. ඒක මට ඕගොල්ලන්ට ස්තුතියි ඒ විශ්වාසයට මම එක්ක උපරිම ඕගොල්ලෝ වෙනුවෙන් කරන්න උත්සාහ කරනවා උපරිම දේවල්. right this is 2020 20th question. Which of the following statements is correct regarding the reaction between carboxylic acid and the alcohol to give an ester? දැන් මේ new syllabus එකේ තමයි carboxylic acid and alcohol වල reaction mechanism එකක් කතා කරන්නේ. reaction mechanism pathway එක but directly දීලා නැහැ. මේ resource book එකේ directly නැහැ. එතකොට අපිට තියෙන පොඩි පිටුවක මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියන එක පවණක් තියෙනවා nucleophilic addition plus elimination it means nucleophilic substitution එකක් මෙතන end of the day වෙනවයි කියන දේ විතරයි තියෙන්නේ. එතකොට මේ වගේ reaction එකකට mechanism එකක් හදාගන්න නම් Tamanට mechanisms පිළිබඳ ලොකු දැනුමක් තියෙන්න ඕනේ. ඒක එහෙම ලොකු අමාරුවකුත් නැහැ. පොඩි දේවල් ටිකක් තමයි මතක තියාගන්න තියෙන්නේ. පළවෙනිම දේ තමයි you should remember the product. When a carboxylic react with the alcohol, it will produce ester, no? Ester plus water, right? That is the stamina. Let's see example CH3 COOH CH3OH. The product would be CH3COOCH3 plus water. Very easy. මේවා නම් ඉතින් ඕන කෙනෙක් දාන්න දේවල්. නමුත් ඒකට මෙකනිසම් එකක් හොයන්න ගියාම තමයි දන්නේ නැත්තේ. එතකොට මේවාට Taman දැනගන්න ඕනේ ලැබෙන ප්‍රොඩක්ට් එක ගැන හිතාගෙන තමයි ගේම් එකට යන්න ඕනේ. පොඩි දැනුමකුත් තියෙන්න ඕනේ, තියෙන නොලෙජ් එක. බලමුකෝ අපි කොහොමද කරන්නේ කියන මේ වගේ දේවල් මම දිගින් දිගටම කරනවා. එතකොට ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් වෙයි. CH3COOH. Due to this carbonyl group, the electronegativity of oxygen is very high. We know that. Hence, this is delta minus, this is delta plus. Right? The carbonyl group, this carbonyl group is this carbon is more delta positive. For that, the nucleophile like this electron again highly electrodense end එකක් තමයි nucleophile එකක් කියන්නේ මේ වගේ කෙනෙක්. lone pairs තියෙනවනේ මෙතන. ඒක nucleophile එකක් විදිහට අපි සලකනවා. nucleophile එකක් කියන්නේ ධනට කැමති කට්ටිය. who likes to positive. It means it has highly negative end. high negative end එකක් තියෙනවා. ඒක electron rich කෙනෙක් තමයි මේ nucleophile එකක් කියන්නේ. එතකොට මේ වගේ කෙනෙක් can be given as we'll see what will happen now. The lone pair is donated attack
or donate to carbon. This will donate, and this pi bond will break into the oxygen. Okay, let's see what happened then. CH3, see, this one will be now O minus. Kalin tibe delta minus, then absolute minus එකක් ආවා. Right? මෙතන OH එක හැමමයි. මෙතන දැන් ඔක්සිජන් එක මෙහෙම ඩොනේට් වුණා. CH3 ලෝන් පෙයර් එකක් කලින් තිබ්බ දෙක තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා අපි ඩොනේට් කරනකොට අපි දානවා ප්ලස් මයි ඩොනේට් කරන එක්කෙනාට අපි දාන්නේ ප්ලස් කියලා. accepted දාන්නේ මයිනස් කියලා. ඕන මයිනස් එක දාලා මම කපලා දාන්නම්කෝ ඊට පස්සේ මයිනස් එක දැම්මා. හැබැයි මෙතනදී මේ ඉලෙක්ට්‍රෝන එක ඩොනේට් කරේ කාබන් ටු ඔක්සිජන්. එතකොට මෙයා කාබන් ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් ඩොනේට් කරලා එයා ප්ලස් මෙයා මයිනස් වෙන්න ඕනේ. ඒක තමයි මම කලින් දැම්මේ ඉස්සෙල්ලා මයිනස් එක. ඇත්තටම same element cannot bear plus minus no, it should be cut off. මෙහෙම එකක් නෑ ඇත්තට. මෙතන දන්න රින්න තියෙන්න බෑ කාබන් මත. මම ඒකයි කිලින් ඉස්සෙල්ලා ඇන්දේ නැත්තේ. නමුත් ඔකට පෙන්නන්න ඕන නිසා තමයි එහෙම පෙන්නුවේ. හරිද? right. ඊට පොඩ්ඩක් එක බලමු. මැකෙන ඔක්කොම කරලා දාන්නම්කෝ. right. කියන්නේ CH3 CO. අන්න මේ පොඩි දේවල් තමයි Tamanට ඔළුවට එන්න ඕනේ. එහෙම කරොත් මෙකනිසම්ස් අර කටපාඩම් කරන්න ඕනේ නැහැ. ළමයිට වෙලා තියෙන මෙකනිසම්ස් කිව්වම හරි බයයි. මේ අවුරුද්දේ ඉන්න මෙකනිසම් එක මොකක්ද කියලා මම වෙබිනාර් එකෙත් කිව්වා. ඉදිරියටත් ඒව සම්බන්ධව අපි කරන්න. එතකොට ඩෙල්ටා ප්ලස්. ඔහොම තියෙනවා. But now we look at what happened to oxygen. It get a positive value. It is very unstable now. ඒ කියන්නේ මේක අස්ථායි වෙනවා. අස්ථායිකම මුදවන්න මෙතන හයිඩ්‍රජන් මේ ඉලෙක්ට්‍රෝන්ස් දෙක මෙයාට දීලා H+ ලෙස එළියට යනවා. එලිමිනේට් වෙනවා. H+ විදියට එයා රිමූව් වෙනවා. ඊට අමතරව මෙතන ලෝන් පෙයර් එක මෙතනට බ්‍රේක් වෙනවා. මෙතනට එනවා මෙතන මේ CO බොන්ඩ් එක ක්ලෙවේජ් එකක් වෙනවා. කැඩෙනවා. ඔක්සිජන් වලට ඉලෙක්ට්‍රෝන්ස් දෙක හම්බ වෙනවා. එතකොට මෙතනින් OH- එකක් යන්න ඕනේ එළියට. දැන් බලමු CH3 අර ප්‍රොඩක්ට් එක ගැන හිතාගෙන තමයි මේක කරන්නේ. ප්‍රොඩක්ට් එක ගන්න කොහොම හරි වැඩක් කරන්න. එතකොට ලේසි. මෙතන CO වෙනවා මේක. OH- එක ගියා. දැන් මෙතන H එක මෙතනට ආපු නිසා ප්ලස් එක නැතුව ගිහලා OCH3 මෙතන ඉතුරු වෙනවා. මේ බොන්ඩ් එක කාබන්ට සෙට් වෙලා තියෙනවා. මම ඒක මෙහෙම අඳින්න මේ පැත්තට. OCH3 උඩට කරා මම මේක. එතකොට ඒ වගේම OH- එක මෙතනින් එළියට එනවා. ඊට පස්සේ මෙතනින් ඇත්තටම ඉලෙක්ට්‍රෝන්ස් දෙක ඔක්සිජන් ඩොනේට් වෙන නිසා මෙතන හයිඩ්‍රජන් එක ඉලෙක්ට්‍රෝන එකක් නැතුව යනවා. එයා H+ වෙනවා. ඇත්තටම OH- H+ තමයි මේ වතුර වෙන්නේ. දෙන්න එකතු වෙලා බෝට් එක හදානවා. මේක තමයි සිද්ධ වෙන්නේ. ඉවරයි ගන්න. දැන් ඉතින් ඉවරයි. මේක දන්නවනම් මේක ඉවරයි. බලමු. The overall reaction is a nucleophilic addition. No. It is overall වෙලා තියෙන මෙතන OH එක replace වෙලා තියෙනවා මෙහෙම එකකින්. ඒ කියන්නේ it is a substitution. Overall it is a nucleophilic substitution, but someone can say it is like this. The reaction is nucleophilic addition plus elimination. That's also correct. මොකද මුලින්ම වෙන nucleophilic addition එකක් මේ එකතු වුණානේ. මොකද OH එක එහෙමම තිබ්බා මේ වෙනස් වුන්නේ නැහැ. පස්සේ තමයි ආ eliminate උනේ. ඒතර nucleophilic addition plus elimination කිව්වත් හරි nucleophilic substitution කිව්වත් overall එක okay. But initially carbonyl group එකට වෙන්නේ nucleophilic addition එකක්. එහෙමත් අහන්න පුළුවන්. nucleophilic addition carbonyl compound කියන එක වැරදි. addition නෙමෙයි ඒක overall එක nucleophilic substitution. පේනවනේ sub වුණානේ OH එක OCH3 එක replace වුණා. It is a reaction in which the alcohol acts as a nucleophile. Definitely when it is an electron dense group it will recognize as a nucleophile. මේ ඔක්සිජන් මේ CH3 OH එක තමයි මෙයාට ඉලෙක්ට්‍රෝන දුන්නේ. ඒතර එයා තමයි නියුක්ලියෝෆයිල් එක. හරි ඒක තමයි උත්තරේ. It is a reaction which occurs with the cleavage of the OH bond of the carboxylic acid. බලන්න carboxylic acid එකේ මෙන්න මේ කියන OH bond එක බ්‍රේක් වෙලා තියෙනවද කියලා? අනේ මට නම් පේන්නේ නැහැ. මොකද මෙතනදී බ්‍රේක් වුණේ CO bond එක. carboxylic එක බ්‍රේක් වෙන්නේ මොන bond එකද? C and O අතර තියෙන මෙන්න මේ bond එක. මිසක්ක O and H අතර තියෙන මේ bond එක නෙමෙයි. වැරදි. It is a reaction which occurs with the cleavage of CO bond of alcohol. මෙන්න alcohol එකේ CO bond එක තමයි මේ තියෙන්නේ. කොහෙද ඒක බ්‍රේක් වුණාද කොහෙවත්? අනේ නෑ.
ඇල්කොහොල් එකේ බ්‍රේක් උනේ O and H අතර තියෙන මේ බොන්ඩ් එක. ඒක තමයි කැඩිලා H+ එක එළියට ආවේ. ඒකත් වැරදි. It is an acid base reaction කියන කොහොමත් වැරදි. මේක nucleophilic addition plus elimination or nucleophilic substitution reaction එකක්. acid base reaction වගේ syllabus එකේ තියෙන කිහිපයයි ඒවා තියෙන්නේ ප්‍රධාන categories දෙකක. එකක් තමයි alkyne. terminal alkynes වල තියෙන acid base reactions කිහිපයක්ම. terminal alkynes වල ගොඩක් ඒවා ඔය කරලා තියෙනවනේ. exceptional reactions of terminal alkynes, so sodium එක hydrogen remove කරනවා, sodiamide එක ammonia release කරනවා, tolerance reagent එකත් එක්ක white ppt එකක් දෙනවා, Cu2Cl2 ඒ කියන්නේ ammonic Cu2Cl2 එක යා chocolate brown color precipitate එකක් දෙනවා. ඉතින් ඒවා acid base reaction, and also there are some acid base reaction in with related to the Grignard region. Grignard has a basic bond CH3, this one CH3 MgBr, no, this one is a basic bond, therefore it definitely act as a base with some acidic compounds, right? Even with ammonia also it react as acid base. Grignard react with ammonia as a acid, this ammonia reaction, ammonia act as a acid now in here, right? එක අපි පස්සේ වගේ දේවල් තියෙනවා. අපි දන්න ටිකකට අපි උගන්වන්නම් පේපර් ක්ලාස් එකේ. කොහොමත් ඔය ඉදිරියට හම්බෙන්න දේවල්. ඒවා ප්‍රසිද්ධ ප්‍රශ්න. right. මේක තමයි උත්තරය. එතකොට ඒකත් ඉවරයි. අපි යමු ඊළඟට. එතකොට ඒක හරි. ඒ වගේම තවත් එකක් මම මෙතොඩිස්ට් කොලෙජ් එකේ MCQ last term එකේ මම හොයාගත්ත ලස්සන පේපර් ප්‍රශ්නයක් ඒකත්. 32 එක මම මෙතනම හදන්න හිතුවා. This one, no? Consider the reaction between RCOCl and this amine, which statements are correct. මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ පාර. ඒක නිසා තමයි මම මේක හිතුවේ එහෙම. බලමුකෝ මෙතනින් මම කරන්න. ඒක මකන්න වෙනවා. right. තරහ ගන්න. හරි ලස්සන ප්‍රශ්නයක් මේක. let's see. R mechanism එක තමයි ඕනේ. COCl වලට attack කරන්නේ NH2 CH2 CH3 වෙනුවට මම මේක ලියන්නම්කො CH2 CH3. okay. මෙතන lone pair එකක් තියෙනවා කියලා අමතක කරන්න එපා. මෙයා delta minus, මෙයා delta plus. we know that. this carbon is delta plus carbonyl group. එතකොට මේ NH2 කියන්නේ ඉලෙක්ට්‍රෝන රිච් එක්කෙනෙක් නිසා එයා නියුක්ලියෝෆයිල් එකක්. එයා මේ කාබන්ට ඇටැක් කරනවා. අර කලින් එක වගේමයි. එයා උඩට බ්‍රේක් වෙනවා. අපි අන්තිම ඒකම තමයි. ඒ මෙකනිසම් එකමයි. RCO minus, now it become as a minus. This one is chlorine. This in here now nitrogen. We'll expand that hydrogens. We'll expand these things. CH2 CH3. right. මෙතන දැන් තියෙන්නේ ප්ලස් එකක්. ඕකේ. අය ඩොනේට් කරන ඉලෙක්ට්‍රෝන්ස් ඉස්සල එක්කෙනා වගේ මෙයාට ප්ලස් වෙනවා. අනික නයිට්‍රජන් වටේ ඉලෙක්ට්‍රෝන්ස් 4යි තියෙන 1යි 2යි 3යි 4. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන්ස් 4ක් වුණාම ඉතින් nitrogen can bear 5 electrons, so its valence is 5. But now there is only 4 electrons in the valence. It means 1 electron has omitted. It means it is plus. right. එතකොට දැන් මේ ප්ලස් ගතියක් අපිට යා unstable. Nitrogen is a highly electronegative element, no? Then it's somewhat unstable, not like the fluorine and oxygen, somewhat unstable now. Therefore, like, as previously mentioned, this hydrogen is break now into the nitrogen atom, and these lone pairs are there. One lone pair comes into here, this one will break because chlorine is a very good leaving group. Chlorine කියන්නේ හොඳම හැර යාමේ කාණ්ඩයක්. තාමත්ම හොඳ කාණ්ඩයක්. හැර යන්න හරි ආසයි. එලිමිනේට් වෙන්න හරි ආසයි. එතකොට RZO, now Cl is gone. This N is, I will write the N in, I will rotate this into here. Now N is here, and 2 electrons has gained by nitrogen, then the plus is gone. Now it will be like this. H is there, and this one will be CH2 CH3. okay. Nitrogen gained that, the positive charge was gone because hydrogen is eliminated. Let's write that hydrogen also in here, H plus, and also Cl also there, Cl here, Cl minus. From that HCl is produced. okay.
strong acid will be produced. But you should remember this thing. This is this amine group is in excess, right? Ammonia or amine group is in excess. You know that ammonia is a base. Amine is a somewhat basic group in organic in organic chemistry. Okay, amine is this is a primary amino. It's somewhat base and basic, and it is basic enough to react with HCl, right? There are excess amine in here. අපි ගොඩක් දානවා මෙතන amine. RCOCl එක react කරන amine වලින් පොඩ්ඩයි. This is the limiting factor. amine ඉතුරු වෙනවා මෙතන. ඒගොල්ලෝ ඉතුරු වෙච්ච ටික හැදිච්ච HCl එක ආයෙ react කරනවා. මෙන්න මෙයත් එක්ක. මෙයා ආයෙ ගිහිල්ලා මෙයත් එක්ක react කරලා හදනවා මෙහෙම එක්කෙනෙක් CH3 CH2 NH 3 plus Cl minus කියන salt එක හදනවා. right? ඒක හදනවා. ඒ කියන්නේ HCl නැහැ. HCl ඉවර වෙනවා. HCl කියන එක්කෙනා amine එක react කරලා salt එක වෙනවා. ඒ කියන්නේ HCl will be not there. We'll see the questions. A nucleophilic addition takes place on the carbonyl carbon. Yes, this is nucleophile. First it add. මෙතන nucleophilic addition එකක් සිද්ධ වෙලා තියෙනවා. මොකද chlorine තාම ඉන්නවා. තාම එයා eliminate වෙලා නැහැ. Initially nucleophilic addition take place, but end of the day it is a nucleophilic substitution. අර ඉස්සෙල්ලා question එක වගේමයි. ඒ නමුත් අහලා තින්නේ මෙතන a nucleophilic addition takes place on the carbonyl carbon. ඒක හරිනේ. Initially වෙන්නේ ඒක. A nucleophilic addition takes place on the carbonyl carbon. This is the carbonyl carbon. Nucleophilic addition එකක් සිද්ධ වුණා. ඒක හරි. Amine act both as a nucleophile. In here it acts as a nucleophile. Yeah, you can see. And as the base. මේ තියෙන්නේ. මෙන්න amine මෙන්න HCl එක react කරනවා. salt එක හදනවා. ඒක දන්නේ නැත්නම් මේකේ උත්තරේ Tamanට තේරෙන්නේ නැහැ. Yes, it has a both nucleophile and as a base too. The hybridization of the carbonyl carbon changes. We will see. This is sp2. Anyone can see. This is sp2. There are only VSEPR 3 pairs. 3 VSEPR pairs. 3 sigma bonds in here. This has 4 sigma bonds. It means it is sp3. In here it is only 3 sigma. It means sp2. Likewise, you can see this is correct. The hybridization of carbonyl carbon changes from sp2, sp3, sp2. That's correct. This one, very good question. Amine reacts with this one, dicarboxylic acid එකක් තියෙන්නේ මෙතන. More dicarboxylic. This is like ester. We'll see. More easily than this fellow. අපේ එක්කෙනා මෙන්න මෙයාත් එක්කට වඩා මෙයා හොඳට react කරනවා. බලමු මේක අඳින්නේ කොහොමද කියලා. CH3CO is within the bracket. There are two CH3CO groups combined to O. Combined to O, there are CO, CH3 1, and in here also combined to oxygen CO, CH3. මේක අද ගන්න බැරිනොත් මොකුත් කරන්න බෑ. එයාව අපිට compare කරන්න තියෙන්නේ CH3 CO Cl එක. We'll see. amine තමයි මෙයත් එක්ක react කරන්න යන්නේ. එතකොට මේ වගේ කෙනෙක් react කරනකොට compare කරන්න තිබ්බහම අපි බලන්න ඕනේ කොහෙටද amine react attack කරන්න කියන එක. We know that amine always react to this carbonyl carbon. This fellow. මෙන්න මෙයා. මෙතන දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ එක්කෙනෙක් ගාව මෙතන. හරි. අපි බලන්න ඕනේ දැන් එයා දැන් amine එකක් electron rich fellow එක්කෙනෙක්නේ. electron rich fellow ආස කාටද? positive fellow කෙනෙක්. ඒ කියන්නේ electron rich fellow කෙනෙක් කියලා හිතන්නකෝ. එයා ගෑනු ළමයෙක් කියලා හිතන්න. එයා ආස පිරිමි ළමයෙක්ටනේ. ඒකනේ හරි කතාව. එතකොට පිරිමි ළමයි තමයි positive ලා. එතකොට ඒකෙත් ලස්සන පිරිමි ළමයින්ටනේ ගෑනු ළමයි ගොඩක් කැමති. එතකොට positive ගතිය වැඩි එක හොයන්න ඕනේ ඔයා compare කරද්දී. more easily react කරන්නේ amine එක positive ගතිය වැඩි එක්කෙනෙක්ට. highly positive carbon ට තමයි amine එක attack කරන්නේ. Let's see, we have to see which carbon is, if it is this carbon, if whether it is this carbon is the more positive one. Let's see. එතකොට compare කරද්දී same groups අයින් කරන්න. දැන් මෙයාට combine වෙලා දිනක් same no. ඉතින් එයාත් දෙන්නට පොදු නිසා වැඩක් නැහැ. And also there is a CO, this is also same. But to this carbonyl carbon in here oxygen is connected. In here chlorine is connected. Wow. Let's see now. We know that electronegativity of oxygen is very high rather than chlorine, not much very high.
but oxygen is 3.5 electronegativity, chlorine has 3. Number Pauling scale is 3. එතකොට electronegativity එක වැඩි වුණාම it attracts electron towards itself in this bond. මේ bond එකේ electrons දෙකක් තියෙනවානේ. ඒ දෙක oxygen ඇදලා ගන්නවා. ඒ oxygen ගේ power එක ඒ oxygen ගේ ඒ electron attraction ability එක use වෙනවා මේ electrons ඇදලා ගන්නත් එයා වෙතට ඇදලා ගන්නවා. ඒ වගේම මේ electrons එයා වෙත pull කරන්න. දෙපැත්තෙම එයා pull කරනවා මෙහෙම මේ පැත්තට මෙහෙම. මෙයා මෙතන ක්ලෝරින් පුල් කරන්නේ මේ පැත්තෙන් මෙහෙම මේ පැත්ත. ඒක තමයි මෙයා පොසිටිව් වෙන්නේ. එතකොට දැන් මේකයි මෙතන කතාව. ඔක්සිජන් pulling by both side. එතකොට එයාගේ ability එක දෙකට බෙදිලා යනවා. Divided into two. Hence the positivity in this carbon is somewhat less than this carbon. අර මොකද ඔක්සිජන් ඉලෙක්ට්‍රොනෙගටිවිටි එක වැඩි වුණත් එයා දෙන්නෙක්ගෙන් අදිනවානේ. දෙපැත්තෙම පුල් කරනවා. ඒක නිසා එක පැත්තකින් ක්ලෝරින් පුල් වෙන නිසා කරන නිසා ඒක නම් ඉලෙක්ට්‍රොනෙගටිවිටි එච්චර ලොකු වෙනසකුත් නැහැනේ. ඒක නිසා මෙයා highly positive. This one is highly positive. And also you should remember in acid halide this chlorine is a very reactive fellow because it is a good leaving group. එයා ගොඩක් ආසයි මේ කාබොනයි මෙන්න මේ බොන්ඩ් එක දාලා යන්න. It's a good leaving group. So කොහොමත් acid halides and acid halides and ester carboxylic එහෙම ඔයාලා compare කරද්දී හැම වෙලාවම acid halide එකට තැන දෙන්න. මොකද ඒගොල්ලෝ හරිම reactive. එතකොට මම ඊට වඩා ලේසි මෙන්න මේ වගේ කෙනෙක් එක compare කරනකොට. මේක හිතන්නකො ඒක මම ඊට වඩා හොඳට පහදන්නවා ඔයාලට. ඒක ගොඩක් ඒක exam එකට අහන්නම් පුළුවන් එක. මේ කෙනෙක් ඇහුවොත් මෙන්න මෙයයි එයයි compare කරනකොට මෙයා common, this one common, this one common. acid halide එකයි carboxylic එකයි compare කරන්නේ. We know that in our theory acid halide is more reactive than carboxylic. Definitely it is correct. How? In here look at this one. Then we are attacking a nucleophile for these things. Nucleophiles are coming to attack this positive end. එතකොට මෙයා ලස්සනම කොල්ලා වුණා නම් highly positive වුණා නම් තමයි attack කරන්නේ. එතකොට මෙයා තමයි highly positive කියලා අපිට theory එකෙන් තේරෙනවා. ඒ ඇයි කියලා තමයි දැන් අපි කියන්නේ. හිතලා බලන්න මෙයා ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන පුල් කරනවා මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි දෙපැත්තෙම. But you should remember this thing. This is a very good theory that you should not know. What is that? When there is an electronegative element combined two atoms, that electronegative fellow will attract electron more from electropositive atom. ඒ කියන්නේ ඔක්සිජන් atoms දෙකකට සම්බන්ධ වෙලා තිබ්බොත් එයා වැඩිපුරම ඉලෙක්ට්‍රෝන attract කරන්නේ මේ bonds දෙකෙන් electropositive atom එකෙන්. electropositive atom එකෙන් තමයි එයා වැඩිපුරම ඉලෙක්ට්‍රෝන attract කරන්නේ යාගේ පැත්තට. ඒ කියන්නේ මේ දෙන ගත්තොත් මෙයාගේ electronegativity 2.5, this one 2.1. No, it means this has the highest electropositivity. electronegativity එක අඩුයි කියන්නේ electropositivity එක වැඩි. ඒතර ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන ඇදගන්නේ මෙයාගේ පැත්තේ. මෙතන ඔක්සිජන් වැඩිපුර ඉලෙක්ට්‍රෝන අදින්නේ හයිඩ්‍රජන් ගෙන්. කාබන් ගෙන් නෙමෙයි. ඒතර කාබන් somewhat less positive than this carbon. ඒක නිසා තමයි මෙයා highly එයා ගොඩක් positive නේ. එයා ක්ලෝරින්ට අදින්න තව කවුරුත් නැහැ. එයා අදින්නේම කාබන් ගෙන් විතරයි. එයාට මේ පැත්තේ කවුරුත් නැහැනේ. මෙහෙන් කවුරුත් නැහැ. ඒතර එයා අදින්නේ කාබන් ගෙන් විතරයි. එතකොට කාබන් ගොඩක් positive වෙනවා. ඔක්සිජන් අදින්නේ හයිඩ්‍රජන් ගෙන් වැඩිපුර ඉලෙක්ට්‍රෝන්ස්. ඒක නිසා කාබන් ගොඩාක් positive වෙන්නේ නැහැ. චුට්ටයි positive වෙන්නේ. ඒක නිසා මෙයා යාට මේ carboxylic acid halide compare කරොත් acid halide are more reactive than this fellow. That is the way. Okay, let's move to the fifth and the final question. හරි. හොඳ ප්‍රශ්නයක්. ඒක සිංහල එකක් තියෙන්නේ. ගණන් ගන්න එපා. අපි ඉංග්‍රීසියෙන් ලියමුකෝ බලන්න. water equa mole මේක. equal mole කියලා දානවා. සම මෝල කියන්නේ. PCl5 එක මෙන්න PCl5 එක PCl5 moles එකයි නම් water moles එකක් එයත් එක්ක react කරොත් හැදෙන්න පුළුවන් product එක අහන්නේ ඔය. මම එක දැම්මේ නිකන් PCl5 moles එකක් එක්ක water moles එකක් react කරොත්
what will be the product? In your paper, so in your resource book, answer is there, but how to get that? If it is a question, we will see. ඒක උත්තර පත්‍ර කටපාඩම් කරලා ළමයට කොහොමද පුළුවන්. ඒ කියන්නේ රිසෝස් බුකේ කටපාඩම් කරලා ළමෙක් දන්නවා මේකේ උත්තරේ මේක කියලා. ඒක එන හැටි මම පෙන්නන්න. වතුර මොලකියුල් එකක් නෙන්නේ. We know that in the water molecules there is H plus and OH minus ion. water molecule එකක් break වුණාම හැදෙන H plus OH minus ionize වුණාම. එහෙම water molecule එකක් එනකොට මෙන්න මෙතන bond එක break කරන්න මේ විදිහට. ඊට පස්සේ OH එක H එක මෙහෙට දාන්න OH එක මේ පැත්තට දාන්න. මම ගොඩක් මේක හැම එකටම ගන්න විදිහ ඒ ඉදිරියේදී කියලා දෙනවා මම මේ උත්තරේ විතරයි මෙතනදී ගන්නෙ. ඔය ඇසිඩ් හේල ඔය වගේ ඔය ක්ලෝරයිඩ්ස් වලට non metallic chlorides වල hydrolysis එක ජල විච්ඡේදනය ලස්සනට ගන්න පුළුවන් මේ විදිහට. එතකොට මේකේ උත්තරේ ගන්නකොට මේක HCl මේ පැත්තේ HCl එකක් එනවා. මේ සෙට් එකම දැන් එකක් වෙනවා. මේ කට්ටිය. එතකොට බලමු HCl එකක් ආවා. and P1P chlorine 1 2 3 4 chlorines and 1 OH. එතන හදිච්ච products දෙක hydrolysis එකෙන්. එතකොට බලනවා දැන් මෙතනින් මේකේ උත්තරයක් ගන්න බෑනේ. ඉතින් PC ක්ලෝරින් හතරක් තියෙන උත්තරයක් නම් ඉතින් මෙතන තියෙන්නේ POCl3 තමයි. මෙතනින් ගන්නකො POCl3 එක එළියට. POCl3 POCl3 ගියාට පස්සේ එකක් ඉතුරු වෙනවා. හතර දැන් තුනක් මෙතන දැම්මානේ. හතරක් තිබ්බ දැන් එකක් ඉතුරුයි. එතන ක්ලෝරින් එකකුයි මෙතන හයිඩ්‍රජන් ඉතුරුයි. එතනින් තව HOCl HCl එකක් හැදෙනවා. ඔහොම තමයි. එතන කලින් හැදිච්ච HCl එකයි මේ HCl එකයි උත්තරේ 2HCl ධන POCl3. It is balanced, very easy. This one is balanced. බලන්න දෙයක් නැහැ. හරි. ඔච්චරයි. මෙහෙම තමයි මම paper class එක කරන්නේ. කැමති කෙනෙක්ට join වෙන්න පුළුවන්. මේ වෙලේ MCQ එකක් අපි ගොඩක් structured essay තමයි ගොඩක්ම තන දෙන්නේ සහ අපි කරන්නේ දැන් අපි හිතමුකෝ KPKC ප්‍රශ්න ලොට් එක එකපාර කරලා දානවා එන්න පුළුවන් ක්‍රම තුනයි තියෙන්නේ. ඒ ටික ඔක්කොම කරනවා. ඊට පස්සේ energetics කොහොමද මේ ප්‍රශ්නේ එක දිගට කරලා දානවා. ඒක කොහොම හරි කොහොම කරත් මම 2018 19 20 කියන papers තුනයි 2019 model paper එකයි හතර fully discuss කරනවා කොහොමද මේ මාස හතර ඇතුළත. ඊට අමතරව ප්‍රශ්න ටාගට් කරලා essay ප්‍රශ්න ටාගට් කරලා past papers වලින් jointly කරනවා ඔක්කොම. එක දවසට කාලය මැද දිනොත් අපිට අමතර පන්ති දාලා හරි කොහොම හරි මේ වැඩේ cover කරනවා. කොහොමත් මාසෙට ගන්න මේ මුදලම තමයි අමතර පන්තිට දාලා හරි ඕගොල්ලෝ මේ වැඩේ කරනවා එකතු වෙන්න කියලා තමයි හැමෝටම ආරාධනා කරන්නේ. සිංහල මාධ්‍ය කැමති ළමෙක් ඉන්නවනම් මේ විදිහට එන්න නැත්තම් කැමති විදිහක් කරන්න. ඉංග්‍රීසි මාධ්‍ය ළමයින්ටත් මේ විදිහටමයි කරන්නේ. කැමති නම් මේක තේරෙනවා නම් ඉන්න නැත්තම් ඕගොල්ලෝගේ ලැන්ග්වේජ් එක ඉෂුව එකක් තියෙනවා නම් ඒ අදාළ ගුරුවරයෙක් එක්ක මේ වැඩේ පිළිවෙල කරන්න. නමුත් මම ගොඩක් රෙකමන්ඩ් කරනවා මේක එහෙම ටිකක් මේ විදිහටම කරන්න ටිකක් අසීරු වෙයි ඔයගොල්ලන්ට. මේ විදිහට ගැලපෙනවා නම් විතරක් මාව තෝරගන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. රයිට්. කලින්ම ක්ලාස් එක පටන් ගන්න කලින් මේක කරේ ඒකයි. එතකොට කිසිම අය ඉදිරියට කතා කරන්න ඔයාලට අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒක ගැන. රයිට්. බොහොම ස්තුතියි. අපි ඉදිරියේදී හම්බෙමු ලොකු වැඩක් කරමු. ජය වේවා.